පාරිසරික ජීව විද්‍යාවේදී අපි කතා කරනවා පරිසර සංරක්ෂණයට අදාළ අන්තර්ජාතික සම්මුති කියලා જાතියක්. ඒකේ එක සම්මුතියක් තමයි බේසල් සම්මුතිය. බාසල් නැත්නම් බේසල් කියලත් මේක හඳුන්වනවා. හරි. මේ සම්මුතිය පිහිටවාගෙන තියෙන්නේ අන්තරායකාරක අපද්‍රව්‍ය දේශ සීමා හරහා පරිවහනය කරන එක වැළැක්වීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය. දැන් මේ අන්තරායකාරක අපද්‍රව්‍ය කියන එක වෙනම අර්ථ දක්වලා තියෙනවා. ඒ වුණාට ඔබට මතක ඇති මීට කාලයකට පෙර ලංකාවේ හොස්පිටල් අපද්‍රව්‍ය නැවකින්ම එකක් ලංකාවට ගෙනල්ලා ඇති වෙච්ච සිද්ධිය. එතකොට ළමයි අපෙන් අහන දේ තමයි මේවා මේ සර් මේ විභාගෙට ලියලා විතරක් පාස් වෙන්න විතරද තියෙන්නේ, මේවා ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? ඔය මටත් තියෙනවා මේ ගැටලුව. හරි. ඊට පස්සේ ඊළඟ එක තමයි මාපෝල් සම්මුතිය කියන එක. මේක මේ ළඟදි නෙවෙයි 1973 පිහිටවලා තියෙන්නේ. හරි. මාපෝල් සම්මුතිය පිහිටවලා තියෙන්නේ නැව් මගින් සිදුවන සමුද්‍රික පරිසරය දූෂණය වීම වැළැක්වීම සඳහා වූ අන්තර්ජාතික සම්මුතිය කියලා කියන්නේ ඒකට. ඒ කියන්නේ නැවක් හදිසි අනතුරකට ලක්වීමෙන් සාගරයට එකතු වන අපද්‍රව්‍ය මගින් සාගර පරිසරය විනාශ වෙන එක, දූෂණය වෙන එක අවම කර ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග තේරීම සඳහා තමයි මාපෝල් සම්මුතිය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් දැන් මට තියෙන ගැටලුව තමයි මේ සම්මුති මෙහෙම ක්‍රියාත්මක වෙනවාද කියලා ප්‍රශ්නයක් ඇත්තටම ඇති වෙනවා. මීට කාලයකට කලින් ඔබට මතක ඇති ලංකාවේ මුහුදුවට ආසන්නම නැවක් මේ විදිහටම ගිනිගෙන විනාශ වුණා. ඊළඟට දැනුත් ඒ අත්දැකීමටම අපි මේ දවස්වල මුහුණ දෙමින් සිටිනවා. ඒ තමයි මේ එක්ස්ප්‍රස් පර්ල් කියන නෞකාව ලංකාවට නාවික සැතුම් 9ක පමණ ආසන්නයේදී ගිනි ගමනින් පැවතීම. හරි. එතකොට මේ නැවේ මේ සිද්ධ වෙච්ච අනතුරින් අපේ පරිසර පද්ධතියට, සාගර පරිසර පද්ධතියට කොච්චර හානියක් වෙනවද? ඒවා සම්බන්ධයෙන් අපිට මේ අපි ඒ ලෙවල් වලට ඉගෙන ගන්න මේ දේවල් ක්‍රියාත්මක වෙනවද නැද්ද? ඒවා පිළිබඳ ගැටලුවක් ඇත්තටම ළමයින්ට ඇති වෙනවා ඇති. දැන් මේ පිළිබඳව කතා කරනකොට මේ නැව මේකේ තිබුණේ මොනවද? මේකේ කියන්නේ මේකේ ප්‍රවාහනය කරමින් තිබුණේ මොනවද? මේකේ තිබිලා තියෙනවා අර අඩු ඝනත්ව ප්ලාස්ටික් පෙලට්ස් කියන්නේ පොඩි පොඩි කෑලි. හරි. ඒවා තිබිලා තියෙනවා. එතකොට ඊළඟට ඒවා හරික්මනින් ගිනි ගන්නා සුළුයිනේ. හරිද? ඊළඟට අනිත් එක තමයි මේකේ එතිල් මධ්‍යසාර තිබිලා තියෙනවා. එතිල් මධ්‍යසාරත් උෂ්ණත්වය වැඩි වෙනකොට ගිනි ගන්නා සුළු තත්ත්වයක් ඇති වෙනවා. හරි. ඊළඟට අනිත් එක තමයි මේකේ තිබිලා තියෙනවා තව නයිට්‍රික් අම්ලයේ තියෙන බහලුම්. ඊළඟට තිබිලා තියෙනවා රූපලාවන්‍ය කටයුතු, ඒ කියන්නේ රූපලාවන්‍ය නිෂ්පාදන නිපදවීම සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය. දැන් ඔය රූපලාවන්‍ය ද්‍රව්‍ය නිපදවීම සඳහා භාවිතා කරනවා මයික්‍රෝප්ලාස්ටික් කියන එක. දැන් සමහර විට මේකේ ප්‍රවෘත්ති බලන අයට හිතෙන්න පුළුවන් අර ඒ ගෝණිවල ඇවිල්ලා ඒ ලොකු පාර්සල් වල තිබිච්ච ප්ලාස්ටික් මේ මයික්‍රෝප්ලාස්ටික් කියලා. මයික්‍රෝප්ලාස්ටික් කියන්නේ ඇහැට පේන එකක් නෙමෙයි. මයික්‍රෝ කියන්නේ ඒකනේ. ඒ කියන්නේ ඒක මයික්‍රෝමීටර වලින් මනින්න පුළුවන් තරමේ චූටි අංශු. එතකොට ඒක අර ප්ලාස්ටික් පෙලට්ස් මේ මුහුදට වැටුනහම සිද්ධ වෙන හානියට වඩා මයික්‍රෝප්ලාස්ටික් වලින් සිද්ධ වෙන හානිය ගොඩක් වැඩි. මීට පෙරද අර ඇත්තටම ඔක්සිජන් ලෝකෙට කොහෙන්ද හම්බ වෙන්නේ කියන එක ගැන කරපු මගේ වීඩියෝ එකේ මම ඒක එතකොට මේ අනතුර වෙලා නැහැ. ඒකේ කියනවා මේ අපේ මේ විවිධ යොදා ගැනීම නිසා මයික්‍රෝප්ලාස්ටික් සාගරයට විශාල ප්‍රමාණයක් එකතු වෙනවා. ඒ එකතු වීම ඉතාමත්ම භයානකයි. ඉතින් එතකොට දැන් ඊළඟට පොඩි ප්‍රශ්නයක් එනවා. මෙවැනි අන්තරායකාරක ද්‍රව්‍ය ප්‍රවාහනයේදී මේ වගේ දැන් මේ සම්මුතියකින් මොකද්ද ලැබෙන ආරක්ෂණය කියන එක පිළිබඳ අපිට පොඩි ගැටලුවක් ඇති වෙනවා. ඒතර ඇත්තට ඒවට නිර්ණායක දීලා තියෙනවා. මේවා මේ ප්‍රවාහනයේදී නිසි ප්‍රමිතියකට ඒවා ප්‍රවාහනය කළ යුතුයි කියන එක. හරිද? එතකොට මේ නැව 2021 දී චීනයේ නිෂ්පාදිත නැවක් අයිතිය තියෙන සිංගප්පූරුවට
ඉතින් ඒකේ සාමාන්‍යයෙන් තියෙනවා මේ වගේ ද්‍රව්‍ය ගිනියනකොට ප්‍රවාහනය කරනකොට ඒ නැවේ මුළු ධාරිතාවෙන් 100%ක ප්‍රමාණයක් ඉඩකඩ තියාගන්න ඕනේ කියන එක. ඉතින් අපි දන්නේ නැහැනේ ඒකේ ඒ ප්‍රමිතියට තිබුණද නැද්ද කියලා කියන්නේ කිසිම තොරතුරක් අපි දන්නේ නැහැ. එහෙම පොඩි ගැටලුවක් ඇත්තටම තියෙනවා. කොහොම වුණත් දැන් අපිට සිදුවෙන්න ඕනි හානිය ඔක්කොම සිද්ධ වෙලා ඉවරයි. දැන් අපි මේකෙන් එකින් එක අපි මේ හානි ගැන බැලුවොතින් එහෙම දැන් ඔය අර මුහුදට එකතු වෙච්ච දැන් ලංකාව මෙහෙම ගත්තොත් මේ හරියෙන් මේ නැව අනතුරටපත් වුණාට මේකෙන් එකතු වෙච්ච ද්‍රව්‍ය මෙන්න මේ පැත්තට යනකම් මේ පැත්තෙන් මන්නාරම පැත්තට යනකම් මේ පැත්තෙන් ගාල්ල පැත්තට යනකම් මෙහෙම ඒ එකතු වෙච්ච අපද්‍රව්‍ය පැතිරිලා යනවා. මොකද මේ දවස්වල සාගරයේ තියෙන සුළං තත්වය හේතු කොටගෙන වේගෙන් ඒවා දෙපැත්තට පැතිරිලා යනවා. එතකොට මේ විශාල මේ සාගර කලාපයක් මේ නිසා මේ දූෂණය වෙන්න පුළුවන්. හරි. එතකොට දැන් නැව අනතුරටපත් වෙලා මේ ද්‍රව්‍ය නිදහස් වෙන්නේ අපේ නොගැඹුරු මුහුදු තීරයට. ඔබ දන්නවා ජීව විද්‍යාත්මකව අපි නොගැඹුරු මුහුදු තීරය කියලා කියන්නේ අධිකම ජෛව විවිධත්වයක් සහිත මුහුදු තීරය. එතකොට මේකේ බයෝඩයිවර්සිටි එක ගොඩාක් වැඩි. එතකොට මේ ද්‍රව්‍ය වලින් සිදුවන හානිය ඒක අපිට තක්සේරු කරන්න බෑ, එස්ටිමේට් කරන්න බෑ. පැහැදිලිද? එස්ටිමේට් කරන්න බැරි තරම් විශාල හානියක් මේකෙන් වෙනවා. දැන් මේ විදිහට මේ ප්ලාස්ටික් පෙලට්ස් කියන ඒවා නම් ගියහම ඒවා සමහර විට මත්ස්‍ය ලොකු මත්ස්‍යෝ විසින් ඒවා ආහාරයට ගන්න පුළුවන්. ඒකෙන් උට හානියක් වෙන්න පුළුවන්. මේ ඒකට වඩා හානි කරවන්නේ මයික්‍රෝප්ලාස්ටික් කියන එක. මයික්‍රෝප්ලාස්ටික් එක ගිහිල්ලා ඇල්ගේ වල තැම්පත් වෙන්න පුළුවන්. හරිද? එතකොට ඒ ඇල්ගේ වල තැම්පත් වීම හේතු කොටගෙන ප්‍රභා සංශ්ලේෂණය අඩු වෙන්න පුළුවන්. එතකොට ඇල්ගේ තමයි පුංචිම මාළු විසින් මේ ආහාරයට ගන්නෙ. එතකොට කුඩා මාළුන්ට ආහාර අඩු වෙන්න පුළුවන්. ඒ වගේම මේ ඔක්සිජන් නිදහස් වෙන එකත් අඩු වෙන්න පුළුවන්. හරි. එතකොට කුඩා මාළුන්ට ආහාර නැති වුනහම ඔය කුඩා මාළු, විශාල මාළු එහෙමනේ යන්නේ මේ ආහාර දාමය මේ සාගරේ මුළු ආහාර දාමයටම හානි සිද්ධ වෙන්න පුළුවන්. මයික්‍රෝප්ලාස්ටික් එකතු වෙච්ච ඇල්ගා වර්ග ආහාරයට ගත්තහම ඒ තියෙන ප්ලාස්ටික් මයික්‍රෝප්ලාස්ටික් මාළුන්ගේ ශරීරයට එන්න පුළුවන්. ඒකෙන් විශාල මාළුන්ගේ ශරීරයට ඇවිල්ලා ඒක අපේ ශරීරයට ඇතුල් වෙන්නත් පුළුවන් මේ ආහාර දාමයේ ඔස්සේ. ඒ නිසා මේක සුළු කොට තැකිය යුතු දෙයක් නෙමෙයි, මේක බරපතල පාරිසරික ප්‍රශ්නයක්. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම මේ නයිට්‍රික් අම්ලය මා දන්නේ නැහැ කොච්චරක් තිබුණාද කියලා කියන්නේ, ඒකේ කන්ටේනර් කීයක් නයිට්‍රික් අම්ලය තිබුණාද කියලා කියන්න දන්නේ නැහැ. සමහර එක වාර්තාවල එක දේවල් තමයි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් නයිට්‍රික් අම්ලය මුහුදට එකතු වුණාම අනිවාර්යෙන් එකතු වෙනවා. නයිට්‍රික් අම්ලය එකතු වුණාම ඒ නයිට්‍රික් අම්ලය නිසා මුහුදේ pH අගය බෙහෙවින් අඩු වෙනවා. ඒ කියන්නේ ආම්ලික තත්ත්වයට යනවා. ඔබ දන්නවද මේ මුහුදේ ජීවත් වෙන මේ කුඩා මේ කොරල් පරසාදන ජීවීන් අපි අර ඉගෙන ගන්නවානේ. ඒගොල්ලෝ මෙන්න මෙහෙම ඒගොල්ලන්ට කියන්නේ. හරිද? මේ මෙහෙම කියන්නේ මත්තක ඇතිනේ ඔබට මේව. හරිද? නිඩාරියා. හරිද? නිඩාරියාවන් කියලා කියන්නේ. ඒගොල්ලෝ ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ ස්වභාවය මේ වගේ. ඒ අය මේ මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙන ඒගොල්ලන්ගේ. හරි? දැන් මෙන්න මේ වගේ ජීවීන් ඒගොල්ලෝ. හරිද? මේ වගේ. මේගොල්ලන්ට කියන්නේ අපි කොරල් බුහුබාවන් කියලා කියන්නේ. හරි? මේ කොරල් බුහුබාවන් කියන මේ චූටි සත්ත්ව විශේෂය ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ඇඟෙන් එළියට ශ්‍රාවය කරනවා කවචයක්. මෙන්න මෙහෙම කවචයක් ශ්‍රාවය කරනවා. මේ කවචය අපි දන්නවනේ බහිස්සැකිල්ල කියලානේ අපි මේකට කියන්නේ. මේක හැදිලා තියෙන්නේ කැල්සියම් කාබනේට් වලින්. කැල්සියම් කාබනේට් වලින් හැදිලා තියෙන්නේ. හරිද? ඒතර උගේ ඊළඟ එක්කෙනා කියන්නේ මුගේ ඊළඟ පරම්පරාවේ එක්කෙනා ඔය මහගෙදෙට්ටම අල්ලලා තව ගයක් හදා ගන්නවා මෙහෙම. හරිද? මහගෙදෙට්ටම අල්ලලා තව ගයක් හදා ගන්නවා. හදාගෙන ඌ ඒකේ ජීවත් වෙනවා මේ විදිහට. හරිද? ඕම හරිද? ඔය විදිහට. ඒතකොට තව කෙනෙක් තවත් ඒකටම අල්ලලා ගයක් හදා ගන්නවා මෙහෙම. හරි? මෙහෙම. හරි? එතකොට මේකේ ජීවත් වෙනවා ඊළඟ පරම්පරාව ඔය විදිහට. හරි? මෙහෙම. දැන් එතකොට මෙන්න මේගොල්ලන්ට අපි කියන්නේ කොරල් බුහුබාවන් කියලා. හරි? කොරල් බුහුබාවන්. නැත්තම් කොරල් ජීවීන් කියලා අපි කියමුකෝ. හරි? මේ කොරල් ජීවීන් කියලා කියන්නේ අතිශය සංවේදී ජීවීන් කණ්ඩායමක්.
පොඩ්ඩක් හරි මේ සාගර පරිසරයේ තියෙන භෞතික හෝ රසායනික තත්ත්ව වෙනස් වුණාද උන් මැරිලා යනවා. ඒ විදිහට ඔබ දැකලා ඇති පත්‍රවල වාර්තාවල තියෙනවා කොරල් මිය ගිහින් කියලා. සමහර අය ගිහිල්ලා බලලා කියනවා කොරල් මිය ගිහිල්ලා කිව්වට මේ තියෙන්නේ කොරල් කියලා. මේ හැදෙන එකට කියන්නේ කොරල් පරය. කොරල් පරය මේකට කියන්නේ හරි. කොරල් පරය. මේ කොරල් පරය හැදෙනවා කෑලි කැඩෙනවා. ආය හැදෙනවා කෑලි කැඩෙනවා. ඒක හරියට වේයෙක් තුඹහක් බඳිනවා වගේනේ. දැන් මේ හුඹහ බැඳයින් පස්සේ අපි කඩලා දැම්මොතින් එහෙම වේයා ඉන්නවනම් ඒක ආපහු හදා ගන්නවා. ඒ වගේ මේක නැවත නැවත වැවෙනවා. එතකොට මෙතන තියෙනවා සමතුලිතතාවයක්. වැවෙන වේගයයි බිඳ වැටෙන වේගයයි. වැවෙන වේගයේ වැඩි හින්දා සදාකාලිකව දැන් මෙහෙම කොරල් පරය තියෙනවා. දැන් මේ සාගර පරිසරයට මෙහෙම විෂද්‍රව්‍ය එකතු වීමත් එක්ක මේ මුන් ටික සම්පූර්ණයෙන්ම මැරිලා යනවා. ඒ මැරිලා ගියාට පස්සේ අර බිඳ වැටෙන වේගය වැඩි නමුත් අලුතින් වැවෙන්නේ නැහැ. එතකොට කාලයක් යනකොට මේ කොරල් පරය සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. එතකොට කොරල් පරය ආශ්‍රිතව තිබිච්ච අධික ජෛව විවිධත්වයත් සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒක බරපතල හානියක්. ඊළඟට දැන් නයිට්‍රික් අම්ලය වැටුනහම වෙන දේ තමයි දැන් නයිට්‍රික් අම්ලය වැටුනහම මුන් ටික මැරිලා යනවට අමතරව තිබිච්ච කොරල් පරයක් දිය වෙලා යනවා. ඒක සාමාන්‍ය පෙළට මේ විද්‍යාව ඉගෙන ගත්ත ළමයි දන්නවා නයිට්‍රික් වගේ ආම්ලික එකක් එක්ක කැල්සියම් කාබනේට් ප්‍රතික්‍රියා කරලා මේ ටික දිය වෙලා යන බව. එතකොට අපේ කොරල් පර විනාශ වෙනවා. කොරල් පර විනාශ වීම විතරක් නෙමෙයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ. කොරල් පර විනාශ වීමත් එක්ක කොරල් පරත් එක්ක ජීවත් වෙච්ච අති විශාල ජෛව විවිධත්වයක් විනාශ වෙන අතර අනාගතයේදී අපේ මත්ස්‍ය සම්පත සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්න උනත් මේ හානිය නිසා ඒ ප්‍රදේශ ඒ කලාපය තුල එහෙම වෙන්න පුළුවන්. ඒක ඊටාම කනගාටුදායක තත්වයක්. ඊළඟට මෙන්න මේ මන්නාරම පැත්තට යනකොට ඔබ දන්නවද sea grass beds කියලා જાතියක් තියෙනවා. sea grass beds කියලා જાතියක් තියෙනවා. හරිද? ඒවා මෙහෙම මේ නොගැඹුරු මුහුදේ හැදෙන මෙන්න මේ වගේ අධික මේ ජෛව විවිධත්වයකින් යුක්ත තෘණ වගේ ශාක වර්ගයක් හැදෙන ප්‍රදේශයක්. හරි? මේකේ අධික නිෂ්පාදිකතාවයක් තියෙන අතර මේක තුල මේ විශාල ජෛව විවිධත්වයක් තියෙනවා. ඒ වගේම විශාල ප්‍රාථමික නිෂ්පාදනයක් ලබා දෙනවා. මේ sea grass beds කියන ඒවත් මේ ආම්ලික තත්ත්වය ඇතිවීම නිසා මුළුමනින්ම විනාශ වෙලා ඒ පරිසර පද්ධතියත් විනාශ වෙලා යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම කියන්නේ මේකෙන් සිද්ධ වෙච්ච පරිසර හානිය දැන් මෙහෙමනේ. දැන් සිංහරාජ වනාන්තරයට හෝ එහෙම නැත්නම් විල්පත්තුවට හෝ වෙන හානිය අපිට මෙහෙම බලපුවහම පේනවනේ. සාගරය දිහා බැලුවහම අපිට ජලය විතරනේ පේන්නේ. සාමාන්‍ය පුජ්‍යලයාට මේක පේන්නේ නැති වුණාට සාගර පරිසර පද්ධතිය ඇතුලේ සිද්ධ වෙන හානිය රුපියල් නැත්නම් ඩොලර් මිලියන ට්‍රිලියන ගානකින්වත් එස්ටිමේට් කරන්න බැහැ කවදාවත්. ඒ නිසා මේවා නැවත ප්‍රතිපූරණය වෙන්නෙත් නැහැ. මේ විදිහට විනාශ වුණාම ඒ කියන්නේ දැන් ස්වභාවික සම්පත් වල තියෙනවානේ නැවත ඇතිවන සම්පත් සහ නැවත ඇති නොවන සම්පත් කියලා. ඒ සම්පත් මූලය අධික වේගයකින් විනාශ වුණොත් සමහර විට ඒවා නැවත ආපහු ඇති වෙන්නෙම නැහැ. ඒ නිසා මගේ අදහස මේකට අපිට මොනතරම් වන්දියක් හම්බ වුණත් ඒකෙන් සිද්ධ වෙච්ච හානිය අවුරුදු 100 ගාණක් එහාට යනකම් බලපානවා. එය එස්ටිමේට් කරන්න බැරි තරම්, ඒ කියන්නේ තක්සේරු කරන්න බැරි තරම් විශාල පරිසර හානියක් වෙලා තියෙනවා. මුදලින් තක්සේරු කරන්න බැරි තරම්. දැන් පරිසරයට වෙච්ච හානිය ඒ විදිහට වෙන අතර තව තියෙනවා මේ දැන් නැවක විශාල තෙල් ප්‍රමාණයක් තියෙනවා. අපි ඒ ගැන කතා කළේම නැහැ. තෙල් නිදහස් වීම නිසා සිදුවන හානිය ඒක වෙනම හානියක්. ඒතර දැන් මේකෙදි අපිට පොඩි ගැටලුවක් ඇති වෙනවා. මෙන්න මෙහෙම ගැටලුවක් ඇති වෙනවා. දැන් මේ පරිසර හානිය ගැනනේ මම මේ කතා කරේ. එතකොට මේ ඊටු ටික කතා කරපුවාම මේක බයොලොජි වලින් එළියට ගිහින් දේශපාලනීය පැත්තට සම්බන්ධ වෙනවා. ඒත් කරන්න දෙයක් නැහැ. පරිසරයට සිද්ධ වෙලා තියෙන හානියත් එක්ක බලපුවාම ඒකට සම්බන්ධ අය ගැන කතා කරන්න වෙනවා. එතකොට මේ නැව සඳහන් වෙනවා මේ ස්ප්ලෑෂ් වෙබ් කියලා එකක්. ඒගොල්ලන්ගේ නැව් සමාගමට අදාළ වෙබ්සයිට් එකක්. ඒකේ සඳහන් වෙන තොරතුරු ටිකකුත් තියෙනවා. ඒකට අනුව කියවෙනවා මේ නැවේ යම් කිසි ආකාරයකට නයිට්‍රික් අම්ල කාන්දුවක් වෙමින් සිද්ධ වෙන බව ඒගොල්ලෝ දැනගෙන හිටියා. එතකොට ඒගොල්ලෝ ඒක ගිනිච්චා කියලා කටාරවල හමාඩ් කියන වරායට ඊට පස්සේ මේ
එක තැනක කියවෙනවා බාර ගන්න බෑ කිව්වා කියලා. තව තැනක කියවෙනවා වරායට ඇතුල් වෙන්න ඉඩ දුන්නා. නමුත් නයිට්‍රික් අම්ල කාන්දුව නිසා ඒ බහලුම් ගොඩ බාන්න දෙන්න බෑ කිව්ව කතාවක්. ඉතින් ඒවා අපි හරියටම දන්නේ නැහැ. ඊට පස්සේ ආපහු ඉන්දියාවේ හසීරා කියන වරායට ඉල්ලීමක් කරපුවාම මේගොල්ලොත් ඒක බාරගත්තේ නැහැ කියන එක. ඉතින් මේවා හරියටම අපි දන්නේ නැහැ කියන්නේ. කොහොම වුණත් දැන් අර අපි කිව්ව මේ මාපෝල් මේ සංවිධානයේ නැත්නම් මාපෝල් සම්මුතියට අනුව එවැනි මේ තියෙනවා නම් අන්තරායකාරක තත්වයට පත්වෙච්චි නැවක් ඒ වගේ වරායක විසින් හඳුනාගත්තොත් ඒ කලාපයේ අනිත් වරායන් වලට දැනුම් දීමේ මානුෂීය ස්වභාවයක් තියෙනවා. මම දන්නේ නැහැ. ඉතින් ඒක දැනුම් දුන්නද නැද්ද කියන එක. කියන්නේ මෙවැනි ප්‍රශ්නයක් තියෙන නැවක් තියෙනවා අපි විසිනුත් ප්‍රතික්ෂේප කරා කියලා දැනුම් දීමක් කරන බව ඒ මාපෝල් මේ කියන්නේ මේ සමුද්‍ර දූෂණය පිළිබඳව තියෙන ඒ අන්තර්ජාතික සංවිධානයේ මගින් ගත්ත නිර්ණායකවල තියෙනවා. මම දන්නේ නැහැ කියන්නේ එවැනි දැනුම් දීමක් දැනුම් දුන්නද නැද්ද කියන එක පිළිබඳව. කෙසේ වෙතත් දැන් අපේ ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට වරායට ආසන්න ප්‍රදේශයට ඇතුල් වෙනකොටත් නයිට්‍රික් අම්ල කාන්දු වීමක් තිබුණු බව ඒකේ මේ වාර්තාවල කියවෙනවා. ඉතින් එතකොට ඒක සත්‍ය වසන් කරලා පැමිණියාද නැව එහෙම නැත්නම් ඒක දැනුම් දීලා පැමිණියාද ඒ පිළිබඳව අපිට හරියට කියන්න දන්නේ නැහැ. කෙසේ වෙතත් දැන් එතකොට අපි දන්නේ නැහැ මේක මේ වැරද්ද කරේ දේශපාලන අධිකාරිය මගින්ද එහෙම නැත්නම් නිලධාරීන් මගින්ද කියලා කියන්න. ඒක මොන වගේ මේ ගනුදෙනුවක් සිද්ධ වුණාද මොන වගේ සාකච්ඡාවක් සිද්ධ වුණාද කියන එක බලන්න මේ නැවේ තියෙනවා VDR කියලා ඔක්කොම රෙකෝඩ් වන උපකරණයක්. හරි අර බ්ලැක් බොක්ස් එක තියෙන ගුවන් යානාවල ඒ වගේ ඒක විනාශ වෙන්නේ නැති ගින්නෙනුත් විනාශ වෙන්නේ නැති මේ උපකරණයක්. ඉතින් ඒකේ තියෙනවා නැවේ සිද්ධ වෙච්ච සියලුම සංවාද මම දන්නේ නැහැ. ඉතින් ඒකවත් ඒ තුලින්වත් මේකේ සත්‍ය මොකද්ද උනේ කියන එක එළියට එයිද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. කෙසේ වෙතත් මෙහෙම දෙයක් තියෙනවා. මේ අනතුර දැන මේ අනතුර මේ ඇතුලේ මෙහෙම අනතුරක් තියෙන බව දැන යම්කිසි මුදල් අපේක්ෂාවකින් නිලධාරීන් හෝ දේශපාලඥයින් මේ නැව අපේ මුහුදු සීමාවට ඇතුල් වෙන්න අවසර ලබා දුන්නා නම් ඔහු අනිවාර්යයෙන්ම ඔහු හෝ ඔවුන් පිරිස අනිවාර්යයෙන්ම දේශද්‍රෝහීන්. ඒ ගැන ආයේ කිසිදු කතාවක් නැහැ. මොකද මේසා විශාල කිසිසේත් පරම්පරා ගණනාවකටවත් පියවා ගන්න බැරි තරම් මහා පරිසර හානියක් වෙන දෙයක් ඩොලර් වලට නැත්නම් රුපියල් වලට පාවා දෙනවා නම් ඔහු දේශප්‍රේමියෙක් වෙන්න බෑ. ඉතින් ඒක නිසා අපිට ගොඩ ලොකු කනගාටුවක් තියෙනවා මේ පරිසර පද්ධතියට සිද්ධ වෙච්ච හානිය පිළිබඳව. ඒක මං හිතන්නේ අපේ රටට ආදරය කරන මේ මව් රටට ආදරය කරන ඕනෑම කෙනෙකුගේ හදවතට දැනෙන මහා පරිමාණ දුකක්. මන් දන්නේ නැහැ නිලධාරීන්ට සහ දේශපාලඥයින්ට ඒ දුක දැනෙන්නේ නැත්තේ ඇයිද කියන එක පිළිබඳව. කෙසේ වෙතත් දැන් මෙන්න මෙහෙම දේවල් නම් තියෙනවා. මොකද මේ අපේ රට පිළිබඳව ලෝකේ රටවල් දරන මතය හරිම වෙනස්. ලංකාව ගැන ලෝකයේ අය දරන මතය හරිම වෙනස්. ඒ කියන්නේ ලෝකයේ තියෙනවා මතයක් ලංකාවේ ඉන්න දේශපාලඥයෝ සහ නිලධාරීන් අල්ලගෙන ඒගොල්ලන්ට පෞද්ගලිකව යම්කිසි මුදලක් ලබා දීලා ලංකාවේ ඕනි දෙයක් කරන්න පුළුවන් කියන එක. උදාහරණයක් විදිහට මම කියන්නම් මෙහෙම ලංකාවේ මොනවා හරි ආයෝජනයකට යම්කිසි ඉඩමක් ලබා ගන්න ඕනි නම් ඒ මේ අපි හිතමුකෝ ඒ ඉඩම ලබා ගන්න ඩොලර් බිලියන 100ක් ඕනි නම් ඒ කියන්නේ ලංකාවට ගෙවන්න ඕනි මුදල ඩොලර් බිලියන 100ක් ඕනි නම් ඒ ඩොලර් බිලියන 100 දීලා ඒක ගන්නෙ නැතුව ඒක කරන්න පුළුවන් ක්‍රමවේද ලංකාවේ තියෙනවා කියලා විදේශ රටවල් වල අය දන්නවා. අපි ගැන දන්නවා. ඒ මොකද්ද? ඩොලර් බිලියන 100කට නීත්‍යානුකූල ලෙස ඒක ගන්නවට වඩා අදාළ නිලධාරීන් සහ දේශපාලඥයින්ට ඒකෙන් ඩොලර් බිලියන 5ක් දීලා ඩොලර් බිලියන 5ක් ඒ නිලධාරීන්ට හා දේශපාලඥයින්ට පෞද්ගලිකව දීලා ඩොලර් බිලියන 5කට රජයට ගෙවලා ඩොලර් මිලියන 10කට
ඒ වැඩේ කරගන්න පුළුවන් කියලා ලෝකෙ මිනිස්සු දන්නවා. ලෝකෙ වෙන රටවල් වල එහෙම කරන්නේ නැහැ රටට විරුද්ධව. හරි. අපේ රටේ දේශපාලකයන් සහ නිලධාරීන් ඒ වගේ මුදල් වලට කෑදරින් පිරිසක් බව දන්නවා. ඒ නිසා දැන් එතකොට ඒ විදේශ ආයෝජකයාට ඩොලර් බිලියන 100ක් දීලා මේ ඉඩම ගන්නවට වඩා ඩොලර් බිලියන 10කින් වැඩේ කරගන්න පුළුවන් කියලා එයා දන්නවා. කොහොමද කරන්න ඕනේ? එකෙන් 5ක් රජයට දෙනවා, 5ක් පෞද්ගලිකව දෙනවා. 10න් ෂේප් ඩොලර් බිලියන 90ක් ලාභයි. ඒ නිසා මේ නැව් සමාගම් හා සම්බන්ධ සහ මේ කැප්ටන්ලා විදිහට ඒ වගේ වැඩ කරපු මේ ඒ පිළිබඳ ප්‍රාමාණික විද්වතුන් ඒ වගේම ප්‍රොෆෙෂනල්ස්ලා ලංකාවේ ඉන්නවා. ඒ අය මම මේ කියන දේ අහගෙන ඉන්නවා නම් ඒගොල්ලෝ දන්නවා මේක. ඒ තමයි ඇමරිකාව වගේ රටවල් වල තියෙන නැව් සමාගම් වලට උපදෙස් දීලා තියෙනවා මෙවැනි අනුතුරුදායක තත්ත්වයක් ඇති වුණොත් එහෙම මුහුදේ ඕගොල්ලෝ මොකද්ද කරන්න ඕනි? අප්‍රිකානු රටවල් ආශ්‍රිත මුහුදු සීමාවට හෝ ලංකාව ආශ්‍රිත මුහුදු සීමාවට නැව ගෙනියන්න කියලා තමයි කියන්නේ. ඒකට හේතුව එවැනි අර දියුණු රටකට අදාළ මේ මුහුදු සීමාවක මේ අනතුර සිද්ධ වුණොත් අති විශාල වන්දියක් ගෙවන්න වෙනවා නැව් සමාගමට. ඒක නැව් සමාගමට දරන්න බැරි වන්දියක් ගෙවන්න වෙනවා. මොකද ඒ රටවල් වල මිනිස්සු ඒ රටවල් වල ඉන්න දේශපාලඥයින්ට අතට සන්තෝෂමක් දීලා අර ගාන අඩු කර ගැනීමට ක්‍රියා කරන අය නෙවෙයි ඉන්නේ. නමුත් අර වගේ රටවල් වල ඒ රටේ ඉන්න දේශපාලකයන්ට අතට ගානක් දීලා ඉවර වෙලා ඒ මුදල අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා බව ඒ අය දන්නවා. මේක මේ වර්තමාන දේශපාලඥයෝ ගැන විතරක් කියන ප්‍රකාශයක් නෙවෙයි. මේක අවුරුදු 70ක් ලංකාවේ සිටපු සියලු දේශපාලඥයින්ට මේක අදාළ වෙනවා. ඉතින් ඒක නිසා මේක බරපතල ප්‍රශ්නයක්. මීට පෙර මේ විනාශ වෙච්ච නැවක් විනාශ වුණා ඔබට මතක ඇති. ඒකෙනුත් යම්කිසි පරිසර හානියක් සිද්ධ වුණා. ඒකට ලැබුණු වන්දිය කොච්චරක්ද ඒවා පිළිබඳව හරිහමං වාර්තාවක් අපිට දකින්න ලැබුණේ නැහැ. ඉතින් ඒ නිසා මේකටත් එහෙම වෙයිද කියන එක පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මා ඉතාම පැහැදිලිව කියනවා ඩොලර් ට්‍රිලියන ගානක වන්දියක් අපිට හම්බ වුණත් සාගර පරිසර පද්ධතියේ ජෛව විවිධත්වයට සහ අපේ සුන්දර මුහුදට සිද්ධ වෙච්ච හානිය ඒ ඩොලර් ට්‍රිලියන ගානකින්වත් තක්සේරු කළ නොහැකි වසර 100 ගානක් යනතෙක් බලපාන හානියක් තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් එතකොට එහෙමනම් අඩුම ගානේ මේ වන්දි මුදල විශාල වන්දි මුදල ලබා ගැනීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගැනීම සිදු කළ යුතුයි. මම පැහැදිලිව නැවත කියනවා මෙමගින් මේ වෙච්ච පරිසර හානිය මේ ඒකට සාධාරණයක් කරන්නම බෑ. නමුත් වෙන කරන්න දෙයක් නැහැ. දැන් සිදුවීම වෙලා ඉවර නිසා අඩුම ගානේ ඒ වන්දියක් අය කරගන්න ඕනේ. ඊළඟට අනිත් එක තමයි මෙවැනි ගින්නක් ඇති වුනහම ෆයර් බෝට්ස් එහෙම නැත්නම් අධිවේගී වතුර විදින්න පුළුවන් බෝට්ටු අපි ගාව තියෙනවද? එහෙම නැත්නම් ඔයිල් මුහුදට ආවහම ඒ ඔයිල් ටික හෝ අපද්‍රව්‍ය එකතු කරගෙන අරගෙන ගන්න පුළුවන් බෝයාවල් අපි ගාව තියෙනවද? මෙතන හරහා මේ මාර්ගය ඔබ දන්නවා දවසකට කොච්චර නැව් ප්‍රමාණයක් ගමන් කරනවද? එතකොට ඒ ලැබෙන ආදායමෙන් අපි ඒ වාගේ දෙයකට සූදානම් වෙලා හිටියද? පෙර සිද්ධ වෙච්චි අනතුර අපි දන්නවා. ඒ අනතුරෙන් ලැබුණා නම් යම් වන්දියක් ඒ වන්දි මුදලින් අපිට මෙවැනි අනතුරක් වළක්වා ගැනීමට ඕනි කරන දේවල් ටික හදාගන්න තිබුණා නේද? ඉතින් ඒ ටික කරලත් නෑ කියන එක අපිට පෙනී යනවා. ඉතින් එතකොට රට අපි දැන් මේ කොරෝනා වගේ ව්‍යසනයකට මුහුණ පාමින් සිටිනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ අස්සේ අපේ පරිසර පද්ධතියත් මේ විදිහට විනාශ වෙලා යනවා නම් ලංකාවට ආදරය කරන අයගේ හදවතට දැනෙන්න ඕනේ අපේ රට විනාශ වෙමින් පවතිනවා කියන එක. ඔබ දැක්කා පහුගිය දවස්වල සුඛෝපභෝගී රට ආනයනය කිරීම සඳහා කතිකාවක් ඇති වුණා. එතකොට මේකෙදි අපි දැක්කා විරුද්ධ පක්ෂයේ අයවත් ඒකට විරුද්ධතාවයක් ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ නිසා දේශපාලඥයෝ සියලු දෙනාගේම ස්වභාවය මේකද කියලා අපිට ගැටලුවක් ඇති වෙනවා. ඒ වගේම සමහර අය මම දැක්කා මේ කරලා තියෙන ප්‍රකාශය මේ නැව අනුතරට ලක් වෙච්ච එකත් වෙලාවේ හැටියට හොඳයි කියලා. මොකද එතනින් විශාල මුදලක් හම්බ වෙනවා කියලා. ඒ ඇත්තටම කියනවා නම් ඒ අය මට කියන්න වෙන්නේ දේශපාලඥයෝ නෙමෙයි වසලයෝ. ඒ කියන්නේ දැන් විශාල මුදලක් ලැබෙනවා නම් තමන්ගේ අම්මා පවා වෛශ්‍ය වෘත්තියේ යොදලා වුණ හරි කමන්නේ සල්ලි හොයාගන්න පුළුවන් කියන මතය තමයි ඒ අය
ඒ ප්‍රකාශ කරන්නේ. එවැනි අය ඉන්න රටක ජීවත් වීමට ලැබීමත් කනගාටුදායක දෙයක්. ඉතින් ඒක නිසා මේ රටේ ජීවත් වන මේ රටට ආදරය කරන මේ අපේ මව් රටට ආදරය කරන සියලු දෙනාටම මේ සිදුවෙමින් පවතින දේ දැනෙන්න ඕනේ. දැන් ඔබ දන්නවා ලංකාවේ දැන් සමහර අය ඉන්නවා යම් ව්‍යාපාර කරලා යම් මට්ටමකට ඇවිල්ලා මේ මිලියනපතියන් බිලියනපතියන් ට්‍රිලියනපතියන් බවට පත්වෙච්ච අය ඉන්නවා. හොඳ ව්‍යාපාර ඥානයක් ඇතුව. නමුත් අපි හොයලා බැලුවොත් දේශපාලඥයෝ ඉන්නවා ඒ අය කරපු කිසිම ව්‍යාපාරයක් නැහැ. නමුත් බිලියනපතියෝ ට්‍රිලියනපතියෝ වෙච්ච අය ඉන්නවා. ඒතකොට දේශපාලනයේ තියෙන්නේ ගොඩාක් වෙලාවට වියදම් කරන දේවල් නේ තියෙන්නේ ඡන්ද වලට අර එහෙම කරපු කෙනෙක් එයාගේ දේශපාලන කාලය අවසන් වෙනකොට බිලියනපතියෙක් වෙනවා නම් කරපු ව්‍යාපාරිකුත් නැත්තම් ඒකට අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ එහෙම උනේ කොහොමද කියන එක පිළිබඳව. ඉතින් ඒක නිසා මේ අපේ මේ යන ක්‍රමය තුල ඔබ කවුරු මේ පාර්ලිමේන්තුවට ඇරියත් මෙතන තියෙන එකම සිලබස් එකක්. එකම සිලබස් එකක් තියෙන්නේ. මොන ගුරුවරයා ගැව්වත් උගන්වන්නේ සිලබස් එක. මෙන්න මේ සිලබස් එකේ තමයි යවුල තියෙන්නේ. ඒ කියන්නේ මේ සිස්ටම් එකේ නැත්නම් මේ සිලබස් එකේ යවුල තියෙන්නේ. ඒතකොට සිලබස් එක වෙනස් කරන්නේ නැතුව කවුරු ඔතෙන්ට යවුවත් ඒකම තමයි වෙන්නේ. අපි දැන් කියනවා උගත් බුද්ධිමත් අය පාර්ලිමේන්තුවට යවන්න ඕනි කියලා. පාර්ලිමේන්තුවේ උගත් බුද්ධිමත් අය හිටියේ නැද්ද මෙච්චර කල්? දැනට නැද්ද? ඉන්නවා. නමුත් ඔබට දැනෙනවා ඒගොල්ලන්ගේ හඬ අවදි වෙන්නේ නැති බව. ඒ නිසා ඒගොල්ලන් මේ තියෙන සිලබස් එක යටතේ ඒගොල්ලෝ යවුවත් අපිට ඒගොල්ලන්ගෙන් යමක් බලාපොරොත්තු වෙන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන්ට යම්කිසි බලයක් නැහැ හෝ ඒගොල්ලොත් මේ ප්‍රවාහයට අහු වෙලා තියනවා වෙන්න පුළුවන්. ඒ නිසා මේ සිලබස් එක වෙනස් වුණේ නැත්නම් අපේ රටේ අනාගතයේ අඳුරේ කියන එක ඉතාමත්ම පැහැදිලියි. ඉතින් මේ වගේ පරිසර හානියක් අපිට පෙන්වලා දෙන පණිවිඩයකුත් තියෙනවා එතනින්. මේ රටේ ඉන්න දේශපාලඥයෝ සහ සමහර නිලධාරීන් අපේ රටට ආදරය කරනවට වඩා සල්ලි වලට ආදරය කරනවායි කියන එක ඊටාම පැහැදිලිව පේනවා. නමුත් මේ වගේ කොරෝනා වගේ වසංගතයක් ආපු වෙලාවකට පේනවා අපි කෝටි ගාණක් මුදල් හොයාගෙන හිටියත් අපේට අවුරුදු 200ක් ජීවත් වෙන්න බෑ. අපි බොහොම කෙටි කාලෙකින් මැරලා යන අය. අපිට මෙච්චර කාලයක් මේ රට දියුණු මට්ටමකට ගේන්න බැරි වුණේ මේ මුදල් වල තියෙන පෙරේතකම නිසා. ඉතින් ඒක නිසා දැන්වත් මේ ක්‍රමය වෙනස් කරගන්න මිනිස්සු පෙළඹුණේ නැත්තම් අපේ ලංකාවට කනගාටුදායක ඉරණමක් බවට පත් වෙනවා. මම දැක්ක කාටුන් එකක් තියෙනවා මේ දවස්වල පත්තරයක තිබිච්ච අපේ රජ කෙනෙක් විශාල පොට්ටනියක් අවුරුදු 2500ක ඉතිහාසය කියලා ගහපු පොට්ටනියක් කරගහගෙන ගිහින් හිඟා කනවා. ඇත්තටම බංග්ලාදේශයේ 1970 ස්ථාපිත වෙච්ච රටක්. නමුත් අපි වසර 2500කට වඩා ලිඛිත ඉතිහාසයක් තියෙන රටක්. මේ තත්ත්වයේ මෙතෙන්ට ගෙනාවේ දේශපාලඥයෝ. මේ යන ක්‍රමයට ගිහිල්ලා ඉවර වෙලා මේ රට අපිට ගොඩ දාන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ රටේ ඉන්න උගත් බුද්ධිමත් අය රට හැර යන ස්වභාවයක් අපිට දකින්න ලැබෙනවා. දැනටමත් නවසීලන්තයට ඕස්ට්‍රේලියාවට ඇප්ලිකේෂන් ලක්ෂ 6කට වඩා වැඩි ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. මොකද ඒකට හේතුව ඒ ආපු ඇවිල්ලා හිටපු අයත් බලාපොරොත්තු වුණා ලොකු වෙනසක් අපේ රට තුල සිද්ධ කරන්න පුළුවන් වෙයි කියලා. ඒ බලාපොරොත්තු කඩවීම තමයි එතන තියෙන්නේ. ඒ නිසා මේකෙදි කළ යුතු වන්නේ අනිවාර්යයෙන්ම මෙන්න මේ සිලබස් එක වෙනස් කර ගැනීමට අපි සියලුම දෙනා උත්සාහවන්ත වුණොත් විතරයි අපිට අපේ ලංකාව යම් මට්ටමකටවත් ගේන්න පුළුවන් වෙන්නේ. දැන් මේ වන විටත් ඊටාම කනගාටුදායක තත්වයකට තමයි අපි වැටිලා ඉන්නේ. ඉතින් ඒ නිසා ඔබට බාරයි මේ සියලුම දේවල් හැමෝම මේ අපේ රට පිළිබඳව හිතලා මේවා පිළිබඳව සාකච්ඡා කරන්න විවිධ පාට කණ්ණාඩි දාගෙන ඉන්නේ නැතුව තමන්ගේ රට පළවෙනි තැනට අරන් දේශපාලන පක්ෂයේ දෙවෙනි තැනට දාන්න. ආන්න එතකොට ඔබට සත්‍ය පේන්න පටන් ගනි. ඒ සත්‍ය වෙනුවෙන් පෙනී සිටින්න. ඒ සත්‍ය වෙනුවෙන් පෙනී සිටීමේදී බොහෝ පෞද්ගලිකව දේවල් අහිමි වෙලා යයි. නමුත් ඔබට මැරෙන මොහොතේදී සතුටින් මැරෙන්න පුළුවන්. මම අද අනුගමනය කරන මම හිතන මම පතන දේ තමයි මගේ රට වෙනුවෙන් යම්කිසි මගේ රටට හානියක් වෙනවා නම් ඒ වෙනුවෙන් නිහඬව සිටීමේ පිළිවෙතක් මගේ නැහැ. ඒ නිසා ඔබ සියලු දෙනාම මේ ඇති වෙලා තියෙන ප්‍රශ්න පිළිබඳව විමසිල්ලෙන් බලන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා.